අද දවසේදීත් මේ වෙලාවට ඉදි තිබෙන්නේ අභිධර්ම පාඨමාලාවට එකතු වීමටයි. පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් එකතු සිටිනවා මේ ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහා. මේ අවස්ථාව වෙනකොට නවසීලන්තයේ ඉතාමත්ම අධික සීතල දේශගුණයක් පවතින බව උන්වහන්සේ අපිට දැනුම් දුන්නා. ඒ වගේම උන්වහන්සේ ඉන්න ආරණ්‍යයේ හරි සීතල තත්ත්වයක්. ඉතින් ඊතරම් සුඛදායක අවස්ථාවක් නෙමෙයි උන්වහන්සේ ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. එසේ නමුත් අප කෙරෙහි ඇති කරුණාව නිසාම උන්වහන්සේ අද දවසේදීත් අපත් සමග එකතු වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් සියලුම දෙනා වෙනුවෙන් නැවත වරක් උන්වහන්සේට নমස්කාර කර සිටිනවා මේ කාරුණික අනුග්‍රහය පිළිබඳව. එහෙමනම් මම ඊටම ගෞරවයෙන් ජිනාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට වෙනවා අද දවසේදී වැඩසටහන ආරම්භ කරන ලෙස ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකයට මහා කරුණාවෙන් පාරමී ධර්මයන් සම්පාදනය කොටගෙන පහළ වී වදාළා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උදේ පාන්දර මහා කරුණා සමාපත්තියට සම්වැදී ලෝකේ බලන්නා වූ සංධ්‍යා සමයේ මහා කරුණා සමාපත්තියට සම්වැදී කරුණාවෙන් ලෝකයේ දෙස බලන්නා වූ කරුණාවෙන්ම ලෝකයේ දෙස බලා සත්වයන්ට පෞද්ගලික වශයෙන්ුත් සාමූහික වශයෙන්ුත් එකතු කොට පිහිටවන්නා වූ සත්වයන්ගේ సంతාන තුළ මොහ අන්ධකාරය දුරු කරන්නා වූ සත්වයන්ගේ సంతානයේ ප්‍රඥා ආලෝකයේ වැඩුවා වූ වඩවන්නා වූ ධර්මයේ දේශනා කොට සත්වයන් සංසාර දුක්ඛෙන් එතර කොට නිර්වාණ ධාතුවට සංසිඳීමට සාන්ත සුඛයට පත් කරා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම මේ අවස්ථාවේදී සිරසින් ගුණ සිහිපත් කොට නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ කරවන, පසේ බුදුරජාණන් වහන්සේලා පහළ කරවන, මහරහතන් වහන්සේලා පහළ කරවන, සෝවාන් සකදාගාමි අනාගාමි ආර්ය උතුමන් වහන්සේලා පහළ කරවන, සත්වයන්ගේ අපාය ගමන වසාදාන සුගතිගාමි ගමන විවෘත කරන, සංසාරයෙන් ඈතර වෙලා නිවනට පත් කරන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් බුද්ධ අවදානයේ පීඨා සීල සමාධි ප්‍රඥා ගුණයන්ගේ ගුණ මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට පත් වේ වදාළා වූ අෂ්ටාර්ය කුජල මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට ගුණ සිහිපත් කොට නමස්කාර කිරීමෙන් උපදින්නා වූ කුසල චේතනාවන්ගේ, ධර්ම චේතනාවන්ගේ, පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ද අදත් මේ අවස්ථාවේදී අභිධර්ම පාඩමක් යටතේ කියා දෙන්නා වූ ධර්ම කරුණු ටික මේ පින්වත් හැම දිනාටම හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට ශක්තිය ලැබේවා. හැම දිනාගේම సంతාන තුළ කෙලෙස් යටපත් වේවා. ශ්‍රද්ධා ගුණය වැඩිලා, සති ගුණය වැඩිලා, සමාධි ගුණය පිහිටලා, ප්‍රඥාව මතුවලා සෑම කාරණයක්ම නිර්උල්ව, නිවැරදිව, පැහැදිලිව, පිරිසිදුව තේරුම් ගන්නට, අවබෝධ කරගන්න හැකි වේවා. ඒ තුලින් හැම දිනාගේම ජීවිතයේ සීලයක් වැඩේවා, සමාධියක් වැඩේවා, ප්‍රඥාවක් වැඩේවා, ත්‍රිවිධ ධර්මයන් වැඩිලා හැම දිනාටම කෙලවර නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.
එසේ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මම හිතාගත්ත ධර්ම කරුණු කීපයක් තිබෙනවා. ඒ ධර්ම කරුණු කීපය මම පින්තුන්ට මතක් කරනවා. අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ ධර්ම කොටාසියක් තියෙනවා 100ක් තියෙනවා එතන. ඒ ධර්ම මාතෘකා 100ක් තියෙනවා. ඒ ධර්ම මාතෘකා 100 මට අද මතක හැරිට තියෙන්නේ අපි 15 වගේ හරියට තමයි ඉන්නේ. ඒක හැබැයි සමහර මාතෘකාවන් සරලයි, සමහර මාතෘකාවන් ටිකක් විස්තර කරන්න සිද්ධ වෙනවා. නමුත් මේවා අලුත් ඒවාම නෙවෙයි මේ පින්වුතු මේක පෙර ඉතින් කතා කරපු කියපු දේවල්. ඒක නිසා ලොකුම මේ අපහසුයක් අමාරුවක් වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ ධර්ම කරුණු තමයි අපි මේ ධර්ම යුගල හැටියට කියන්නේ ධර්ම කොටස් තුනේ ඒවා වෙස්සේ තුනක් අපි කතා කළා. ඒකට කියනවා මාත්‍රිකා තුනේ සංඛාමයේ යුක්ත වෙච්ච ත්‍රිකමාතිකාවේ කියලා. දැන් මේ දවස්වල කතා කරගෙන යන්නේ අපි මේ පාඩම යටතේ දුකමාතිකාවයි මාත්‍රිකා ධර්ම කරුණු දෙක තියෙන දේවල්. ඉතින් අද අපිට කතා කරන්න තිබෙනවා සාසව ධර්ම කියලා. මේක ගිය පාර කතා කරේ නෑ කියලා මට මතක හැටියට ආසව ධර්ම කතා කළා. ආශ්‍රව ධර්මයන් කතා කරලා මේ ශාසව ධර්ම ගැන කතා කරේ නෑ. ඒ කියන්නේ ධර්ම යුගලයක් තිබෙනවා. ඒ ධර්ම යුගලයට කියනවා ශාසවා ධම්මා අනාසවා ධර්ම කියලා. මේ ධර්ම බෙදනකොට මේ කොටස් කරලා ගන්නේ ධර්ම ස්වභාව දෙකක් අරගෙන ඒ ධර්ම ස්වභාව දෙකෙන් පදයක් එහෙම නැත්නම් ආශ්‍රව ධර්මයේ මෙහෙමයි අනාශ්‍රව ධර්ම මෙහෙමයි කියලා එහෙම නැත්නම් සාශ්‍රව ධර්ම මේවයි අනාශ්‍රව ධර්ම මේවයි කියලා කොටස් දෙකකට බෙදා ගන්න. මේ බෙදාගෙන දකින්න බලන විදියක් මෙතනත් ඉදිරිපත් වෙනවා. එකක තියෙනවා ශාසවා ධර්ම කියලා. සාස් ධර්මයන්ට ආශ්‍රව ධර්මයන්ට අපි කියනවා එක ගොදුරු වෙන ධර්ම. ආශ්‍රව ධර්මයන්ට ගොදුරු වෙන ධර්ම. එහෙම නැත්නම් ආශ්‍රව ධර්මයන්ට අහු වෙන ධර්ම. ආශ්‍රව ධර්මයන්ට අරමුණු වෙන්නා වූ ධර්ම. මේ ඒ වගේ ධර්ම සමුදායක් තියෙනවා. අනිත් ඒවා ආශ්‍රව ධර්මයන්ට අහු වෙන්නේ නැති ධර්ම සමුදායක් තියෙනවා. දැන් ඔය පදය අරගෙන බැලුවායින් පස්සේ මේ කතා කරන තැන්වල සත්ව ගති, පුජ්‍යල ගති එව නැහැ. සත්වයෝ පුජ්‍යලයෝ හැටියට මේ සලකන දේවල් නෙවෙයි. නමුත් මේ යම්කිසි ආශ්‍රව කියලා කියන කොටසක් තිබෙනවා. ඒ ආශ්‍රව ධර්මයන්ට අහු වෙන ධර්ම කොටසක් තියෙනවා. අපි මේ ගිය අවස්ථාවේදී මට මතකයි මේ එකක් කිව්වා ආශ්‍රව ධර්ම කියලා කියන්නේ මොනවද කියලා. ආශ්‍රව ධර්ම කියලා කියන්නේ මොනවද? ආශ්‍රව ධර්ම හැටියට අපි සූත්‍ර දේශනාවල් වල කෙටි ක්‍රමයකට කතා කරනවා, ඩිංගක් විස්තර ක්‍රමයකට කතා කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි කතා කරනවා කාම ආසව, ඊළඟට භව ආසව, අවිජ්ජාසව කියලා. කාම ආසව, භව ආසව, අවිජ්ජාසව කියලා එක විදිහට කතා කරනවා. තව විදිහකට කතා කරනවා කාම ආසව, භව ආසව, දිඨාසව, අවිජ්ජාසව කියලා හතර විදිහකට කතා කරනවා. ඉතින් මේ කෙටි ක්‍රමයකට කතා කරත් ඊළඟට එකක් එක්කාස් කරලා
නිකක් විස්තරාත්මක කතා කරත් ආශ්‍රව ධර්ම හැටියට මූලික වශයෙන් තිබෙන ධර්මතා තිබෙන්නේ ධර්ම තුනයි. ඒ ධර්ම තුන තමයි ලෝභය කියන එකයි, ditthිය කියන එකයි, මෝහය කියන එකයි. මේ ලෝභයයි, දෘෂ්ටියයි, මෝහයයි කියන තුන තමයි ආශ්‍රව ධර්ම හැටියට මේ කතා කරන්නේ. හේතුව මේ තවත් සරල විදිහකට අපි ගත්තොත් එහෙම මේක මේ අද කියන එකට හේතු කරලා එකක් තමයි දැන් මේ අපි ආශ්‍රව කියලා කියනෝ නෙමෙයි මම වචනය පාවිච්චි කරලා ගිය අවස්ථාවකදී මේකම වැහිනවා. එහෙම නැත්නම් වැහිනවා වැක්කිරෙනවා, ඒ වගේම කුණු වෙලා ගඳ ගන්න ස්වභාවයටපත් වෙනවා. එහෙම නැත්නම් ගලාගෙන යනවා. කොහොම වචනයක් කිව්වා. දැන් මේ මොකක් හරි දෙයක් පල් වෙලා ඒකෙන් ගඳක් පල් ගඳක් වැහින්න නම්, උතුර යන්න නම්, ගලාගෙන යන්න නම් ඒකට පල් වෙන්න දෙයක් වැටෙන්න ඕනේ. දෙයක් වැටුනම ඒක තමයි පල් වෙන්නේ. ඒක තමයි තුණු වෙන්නේ. ඒකෙන් තමයි අර වාහනේ වෙන්නේ. ඒ වගේ ආශ්‍රව ධර්ම හැටියට කතා කරන ධර්ම කොතෙන්ට හරි වැටුණයින් පස්සේ ඒ ආශ්‍රව ධර්ම කොතෙන්ට හරි වැටුණයින් පස්සේ ඒකෙන් වෙන්නේ ඒක පල් වෙලා කැකැරිලා යන ගතියක් තියෙනවා. ඔය මේ ලෝභයයි, දෘෂ්ටියයි, මෝහයයි කියන දේ ඔය විදිහේ වැඩ සිද්ධ වෙනවා. අර සූත්‍ර දේශනාවල සමහර තැන්වල අහුවෙනවා අපිට මේ පින්වතුන් අහලා ඇති. ඒ තමයි මොකද්ද මේ ආශ්‍රව ධර්මයන්ට හේතු වන දේවල් කියලා කිව්වෙන් පස්සේ ආශ්‍රව ධර්මයන්ට නීවරණ ධර්මියෝ හේතු වෙනවා. නීවරණ ධර්මියෝ තමයි මේ ආශ්‍රව ධර්මයේ හැටියට පල් වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ගන්න අපි හිතමු අපි දකින රූපවලට යම්කිසි ලෝභයක් කරා නම් ඒ ලෝභය ගිහිලා ටක් ගාලා ලෝභය කරා කියලා ඔන්න කුණු කෑල්ලක් වැටෙන අසට හිත අසට වැටෙනවා. ද්වේෂයක් මේ අපි හිතමු යම්කිසි දෙයකට දෘෂ්ටියක් ගත කරා නම් ඒ යම්කිසි දෙයක වර්ධවා හැඟීමක් ඇති කරගත්තා කියන ඒ දෘෂ්ටි ගතිය ඉහිලා වැටෙනවා අපේ හිත ඇතුළට. ඒ වගේම මෝහය වැටෙනවා. දැන් මේ ධර්මතා තුන ওই විදිහට මේ ඇතුළට වැටලා අදහස් වශයෙන් ගිහිලා සංඥාගත වෙලා හිත පිළිලා නැවත හිතලා ඔක වැඩි වුණාන් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ආශ්‍රව ධර්ම බවට පත් වෙන ගලාගෙන යන්නේ ඉස්සරහට වැක්කිරෙන ගතියක් තියෙනවා. දැන් මේ ඔය තමයි අපි ගිය අවස්ථාවේ කතා කරපු ආශ්‍රව ධර්මයයි. ඔය ලෝභ, ditthi, මෝහ කියන ධර්ම තුන අයින් වෙච්ච ගමන් ලෝභයයි, දෘෂ්ටියයි, අවිද්‍යාවයි කියන ධර්ම ටික අයින් වෙච්ච ගමන් අනිත් ඔක්කොම ධර්ම සලකනවා ආශ්‍රව නොවන්නා වූ අනාශ්‍රව ධර්ම හැටියට. ඊළඟට මේ අද කතා කරනකොට මේකේ තියෙනවා සාසව ධම්ම, අනාසව ධම්ම කියලා. මෙතනදී සාසව ධර්ම කියලා කියන්නේ ආශ්‍රව කියන ඔය ලෝභයටයි, දෘෂ්ටියටයි, අවිද්‍යාවට කියන මෝහයටයි මේ ගොදුරු වෙන, ඒකට අරමුණු වන, ඒකට අහු වෙන ලෝභ කරන්නේ මොකටද? ලෝභය කියලා ධර්ම ස්වභාවයක් තියෙනවා. ඒකට ආශ්‍රව කියලා එකක් වෙනවයි කියලා කිව්වා. එහෙමනම් ලෝභ කරන්නේ මොකටද? ලෝභ කරන්නේ මෙන්න මේ ටිකට. ලෝභ කරනවා අපි රූප වලට ලෝභ කරනවා.
එහෙනම් රූප 28ටම ලෝභ කරනවා. ඒ රූප 28ට ලෝභ කරනවා කියලා කියන්නේ ඔන්න දැන් ලෝභ කිරීමට ඒ ලෝභය කියන ආශ්‍රව ධර්මයන් වැක්කෙරෙන්න මේ ගලන්ට හේතු වෙන්නේ මොකද්ද? ඒ ලෝභය වැක්කෙරෙන්නේ රූප වලට, ශබ්ද වලට, ගන්ධ වලට, රස වලට, ස්පර්ශ වලට, ඊළඟට පඨවි, තේජෝ, වායෝ වලට, ඊළඟට සමහර වෙලාවක සියුම් ස්වභාවයට ගියන් පස්සේ තියෙනවා මේ සමහර අය මේ ප්‍රාර්ථනා කරනවා මම ස්ත්‍රියක් වේවා කියලා. සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මම පුරුෂයෙක් වේවා කියලා. එතන තියෙන්නේ රූපවල භාව රූප වලට ආස කරනවා. ඒ කියන්නේ පුරුෂ භාව රූප වලට, ස්ත්‍රී භාව රූප වලට ආස. එතන තිබෙන්නේ ඔය මේ ධර්ම එහෙම නැත්නම් ආශ්‍රව ධර්මයන් අරමුණු කරන ස්වභාවය. අනිත් එක රූපවල සූක්ෂම රූප, සෞම්‍ය රූප, මෘදු ගතියට තියෙන දේවල් හැටියට ප්‍රාර්ථනා කරන. අපි හිතමු මනුස්ස ශරීරය ඕලාරික වැඩි, දිව්‍ය ශරීරය සූක්ෂම වැඩි. සමහර වෙලාවට සූක්ෂම ශරීරයක් ඊළඟට වර්ණවත් ශරීරයක් ඕවා ප්‍රාර්ථනා. ওই ටික ASCII තිබෙනවා. ওই ටික ASCII තිබෙනවා රූප ධර්ම 28ක්. ওই රූප ධර්ම 28න් මේ කවුරුවත්ම ප්‍රාර්ථනා කරන්නේ නැහැ අනිත්‍යතා ලක්ෂණ රූපයට, ජරතා ලක්ෂණ රූපයට, ඊළඟට මේ අර සංතති ලක්ෂණ රූපයට යම් කැමැත්තක් තියෙන පවත්වාගෙන යන්න. ආන්නේ ඒ වගේ මේ එක දෙකකට වැඩියෙන්ම හිත යොදන්නේ නැතුව විශේෂයෙන්ම අර නිෂ්පන්න රූප කියලා જાතියක් තියෙනවා 18ක් කර්මෙන් උපදින්නා ඒවට වැඩිම ඇලීමක් කරනවා. වැඩි ඇලීමේ කියලා කියන්නේ, බැඳීමේ කියලා කියන්නේ, ලෝභය කියලා කියන්නේ ආන්නේ ඒව උඩට, ඔය රූප උඩට ඔය ආශ්‍රව ධර්මයන් ගලාගෙන යනවා. එතකොට මේ කියනා රූප ටික ආශ්‍රව ධර්මයන්ට ආසව කියන ලෝභයට ඕක බොදු වෙන එක. ඊළඟට සමහර වෙලාවට එතන මේ අනේ මට හොඳට ඉඳ තියෙනවා නම් කොච්චර වටිනවද? මට මේ සැපයක් තියෙනවා නම්, මට සැප වේදනාවක් තියෙනවා නම්, අනේ මට මේ විදිහට වැටෙනවා නම්, මේ වගේ සිතිවිලි පහළ වෙනවා නම්, මේ වගේ මතකයක් තියෙනවා නම්, මේ විදිහට සිහිය වැඩෙනවා නම්, මේ විදිහට සමාධිය වෙනවා නම් කියලා ඒවට යම්කිසි ලෝභයක් ඇති කරනවා. ඒක නිසා මේ චෛතසික 52ම ඇති වෙනවා. ලෝභයටත් ලෝභ කරනවා සමහර වෙලාවට, සමහර දෘෂ්ටියටත් ලෝභ කරනවා. මට මේ වගේ හැඟීමක් තියෙනවා හොඳයි කියලා දන්නවා. ඒකින් ඔය ආශ්‍රව ධර්ම හැටියට කතා කරන්නේ ඇත්ත වශයෙන්ම 48ක් නැතුව 3 දෙනෙක්නේ. අනිත් ඒවට විශේෂයෙන්ම ලෝභ කිරීමක් තියෙනවා. එතකොට සිත් කියනා 81යි. ඒවා ලෞකිකයි. ලෞකික සිත් 81 පහළවන්නා වූ චෛතසික ධර්ම 52යි. ඒ වගේම විශේෂයෙන්ම ඒකෙන් 52කින් අර 3 දෙනා එමුන් පස්සේ 48ක් වෙනවා. ඒකයි රූප 28යි. මෙන්න මේ ධර්ම සමූහයට තමයි ආත්ම කියන සංඥාව අරගෙන ඔය පතන ඒවා, හිතන ඒවා අපි මම දිව්‍ය ලෝකේ උපදිනවයි කියලා ගන්නෙ, බ්‍රහ්ම ලෝකේ උපදිනවයි කියලා ගන්නෙ. ඔන්න ඔය කියනවා බ්‍රහ්ම ලෝකයක් කියලා කියන්නේ හිත ටිකක්නේ, චෛතසික ටිකක්නේ. ඒ වගේම රූප තිබුණොත් එහෙම සූක්ෂම රූප සමූහයක්නේ. මම බ්‍රහ්ම ලෝකයට යනවා, බ්‍රහ්ම ලෝකේ උපදිනවා, බ්‍රහ්ම ලෝකේ සැප විඳිනවා කියලා ගන්නෙ. එතන තිබෙනා වූ සිත් ටිකයි, එතන තිබෙනා වූ චෛතසික ධර්ම සමූහයයි, එතන තිබෙනා වූ සූක්ෂම රූප ධර්ම සමූහයයි. ඔය ටිකනේ ගන්නෙ. එතකොට සංසාරයේ එහෙම නැත්නම් භවයේ මනුෂ්‍ය ජීවිතයේ, තිරිසන් ජීවිතයේ, බ්‍රහ්ම ජීවිතයේ, දිව්‍ය ජීවිතයේ ඒ තැන්වල තිබෙනා වූ සිත්වලටයි, චෛතසික ධර්ම සමූහයටයි, රූප ධර්ම සමූහයට තමයි අපි
ලෝභ කරලා තියෙන්නේ. ඒක සම්මුති කතා කරනකොට සත්‍යෝ ලෝක පුද්ගල දිව්‍ය බ්‍රහ්ම කියන වචන ඇඳගෙන තියෙනවා. හැබැයි වචන වලින් කතා කරන්නා වූ දේවල් වල ඒ සත්‍ය කියන ගොඩවල් වල තිබෙන්නේ ඔය කියන සිත්, ඔය කියන චෛතසික, අනිත් එක රූප ධර්ම. ඒක නිසා ඔය ආශ්‍රව ධර්මයන්ට බුදුරුවන ධර්ම කියලා කියන්නේ ඕවා. යම්කිසි මිනිස්සෙක් මම සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි කියලා නෑ, මේ මම සත්‍යයක මම පුද්ගලයෙක් මම ආත්මයක් කියලා වැරදියට වටහා ගැනීම කියන්නේ දෘෂ්ටියයි. ඒ දෘෂ්ටියට ගොදුරු වෙන්නේ දෘෂ්ටියක් කියලා ගන්නෙ මොනවද? රූපණි, චෛතසිකණි, සිත්නි. ඒක නිසා සත්‍යයක් නොඉන්නා වූ දෙයක් සත්‍යයක් කියලා හැටියට ගන්න හේතු වෙන්නේ මොනවද? මේ කියන්නා ඔය රූප ධර්ම සමූහය, චෛතසික ධර්ම සමූහය සහ සිත් සමූහය. ඒක නිසා තමයි කියන්නේ මේවා ආශාසව ධර්ම කියලා. ඒ කියන්නේ ආශ්‍රවයන් ගන්නට හේතු වෙන්නා වූ ධර්ම. අනිත් අතට ගත්තාම අනාශ්‍රව ධර්ම කියලා කියනවනේ. අනාශ්‍රව ධර්ම කියලා කියන්නේ ආශ්‍රව ධර්මයන්ට ලෝභ කරන්ට හේතු වෙන්නේ නැති, මුලාවෙන්ට හේතු වෙන්නේ නැති, දෘෂ්ටියට හේතු වෙන්නේ නැති ධර්ම. ඒ කියන්නේ ආශ්‍රව ධර්මයන්ට අහු වෙන්නේ නැහැ. ලෝභ කරන් ඒ වගේ ඒවට ලෝභ වෙන්නේ නැහැ, ඒවට දෘෂ්ටිගත වෙන්නේ නැහැ, ඒවට මෝහය වැඩ කරන්නේ නැහැ. ඒ ධර්ම ටික තමයි ලෝකෝත්තර මාර්ගසිතට, ඵලසිත වලට, මාර්ගසිත 4යි ඵලසිත 4යි කිසිම අවස්ථාවකදී ලෝභ කරන්නේ නැහැ. ඒක නිසා ඒවා දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ, දෘෂ්ටිය වැඩ කරන්නේ නැති තරම්. ඊළඟට ඒවට ලෝභය වැඩ කරන්නේ නැහැ, ලෝභයට අහු වෙන්නේ නැති දෙයක්. ඒවට මෝහය වැඩ කරන්නේ නැහැ, මෝහය අහු වෙන්නේ නැති දෙයක්. ඒ නිසා අනාශ්‍රව ධර්ම කියලා ගණන් ගන්නේ මෙන්න මේ කියන ලෝකෝත්තර මාර්ගසිත 8යි. ඒ වගේම ඒ සඳහා යෙදෙන්නා වූ චෛතසික ධර්ම 36ක් තිබුණා. ඒ චෛතසික ධර්ම 36යි. මෙන්න මේ ටික තමයි ආශ්‍රව ධර්ම සහ අනාශ්‍රව ධර්ම කියලා කියන්නේ. හැබැයි ඒක තවත් විදිහකට දේශනා කරනවා. ආශ්‍රව තවත් විදිහකට දේශනා කරනවා. ඒ තමයි ආශ්‍රව සම්පයුත්තක ධම්ම, ආශ්‍රව විපයුත්තක ධම්ම කියලා. ආශ්‍රව සම්පයුත්තක ධර්ම කියලා කියන්නේ අර ආශ්‍රව කියලා සලකපු ඒවට මේ තනියෙන් ගිහිල්ලා ක්‍රියාත්මක වෙන්න බැහැ. ආශ්‍රව ධර්ම කියලා කියන්නේ අපි කතා කරේ ලෝභ මූලයයි, ලෝභ චෛතසිකයයි, දෘෂ්ටි චෛතසිකයයි, අවිද්‍යා චෛතසිකයයි. ඔය ලෝභයට තනියෙන් ගිහිල්ලා යම්කිසි අරමුණක් සම්බන්ධයෙන් වැඩ කරන්න බෑ, ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ ලෝභය කියන එක, ලෝභය කියන ධර්ම ස්වභාවය තවත් චෛතසික උද්දව්වට උපකාරයට චෛතසික ධර්ම, නාම ධර්ම සමූහයක් එක්ක එක්කාසු වෙලා පිරිසක් එක්ක ගිහිල්ලා ඒ පිරිසේ අනෙක් පිරිසේ තිබෙන උදව් උපකාර ලබාගෙන තමයි ඒ යම් කිසි දෙයකට කෙලෙස් වශයෙන් ආශ්‍රව ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වෙනකොට අපි හිතමු මෙහෙම. ලෝභ හිත තියෙනවා. අර කියනවනේ ලෝභ සාගත හිත් 8ක් තියෙනවා කියලා. ඒ ලෝභ සාගත සිත් 8ේ තව තියෙනවා චෛතසික ධර්ම සමූහයක්. පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ඊළඟ මේ ජීවිතේන්ද්‍රිය මානසිකාර ආදී වශයෙන් සර්වචිත්ත සාධාරණ, ඊට පස්සේ යම් කිසි ප්‍රමාණයක ප්‍රකීර්ණක ධර්ම, සමහර ඒවා වගේ තියෙනවා, සමහර ඒවා වගේ නැහැ, සමහර ඒවා විතර්ක ਵਿਚාර තිබෙනවා. ඉතින් ඕවාගේ සමූහයක් එක්ක ගිහිල්ලා ඊට පස්සේ අකුසල චෛතසික ධර්ම සමූහයක් ගිහිල්ලා ලෝභයත් එකට එක්කාසු වෙලා
එතකොට මේ රංචුව යනකොට අරමුණක් සම්බන්ධයෙන් ඔය ඔක්කොම ඇවිල්ලා ආශ්‍රව ධර්ම නෙවෙයි. ඒ ආශ්‍රව ධර්ම අතර එතන ඒ කියන චෛතසික ධර්ම අතර එක ධර්මයක් ආශ්‍රවයි. ඒ තමයි ලෝභය. තව ධර්මයක් ආශ්‍රවයි. ඒ තමයි මෝහය. ඉතින් මේ ඒ ලෝභ මෝහ දෙක ආශ්‍රව වෙනකොට අනිත් ඒවා අනිත් චෛතසික ධර්ම කතා කරනවා ආශ්‍රව ධර්මයන් එක්ක ඉන්නා වූ ධර්ම කියන. එක අරමුණකට අපි කිව්වොත් එහෙම චෛතසික ධර්ම උදාහරණයක් හැටියට 25ක් වැඩ කරනවායි කියලා ඒ චෛතසික ධර්ම 25ක් වැඩ කරනවායි කියලා කිව්වොත් එහෙම ඊතර තිබෙනවා චෛතසික ධර්ම 25යි තව හිත. එතකොට 26ක් වෙනවා. චෛතසික ධර්ම 25කුයි හිතකුයි. එතකොට නාම ධර්ම හැටියට 26ක් වෙනවා. ඒ නාම ධර්ම 26න් අර චෛතසික ගුණින් දෙකක් අයින් කරනවා. ලෝභයයි තුනක් අයින් කරනවා. ලෝභයයි මෝහයයි දෘෂ්ටියයි. ඒවා අයින් කරලා තේරුම් ගන්නවා ඒවට තමයි ආශ්‍රව ධර්ම කියලා කියන්නේ. හැබැයි අනිත් ඒවා 23ක් ඒවා ආශ්‍රව ධර්ම නෙවෙයි. ඒවා ආශ්‍රව ධර්මයන් එක ඉන්න ධර්ම. ඒ නිසා ඒවට කියනවා ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්ම. ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්ම කියලා. ඔය අපේ ප්‍රායෝගිකව අපේ මේ හිත දිහා බලාගෙන ඉන්නකොට අපි මේ ධර්ම සමූහයක් හැටියට අරගෙන සිත් 81ක් ඊළඟට සිත් 89ක් අරගෙන චෛතසික ධර්ම 52ක් එක්කාසු කරගෙන ඊළඟට රූප ධර්ම 28ක් ඒකට එක්කාසු කරගෙන කික්කින් තියාගෙන නිර්වාණ ධාතුවත් අර මේ හිතාගෙන මේ ධර්ම ඔක්කොම එකට අරගෙන තමයි ඔය මේ ආශ්‍රව ධර්ම අනාශ්‍රව ධර්ම ආශ්‍රව සම්පයුක්ත ඊළඟට මේ ආශ්‍රව විපයුක්ත කියන ඒවා මේ බෙදීම් කරන්නේ. නමුත් අපි ප්‍රායෝගිකවත් මේ වෙලාවේ බැලුවාම තමන්ගේ හිතට යම්කිසි අරමුණකට මේ තමන්ගේ හිතට අරමුණ වල යම්කිසි අරමුණකට ලෝභ කරනවා. යම්කිසි අරමුණකට තදින් ලෝභ කරනවා. ඒ වගේම ඒක පතනවා. ඒකට ආසා කරනවා. ඒක හොඳයි කියලා ගන්නවා. ඒක ලැබේවා කියලා ගන්නවා. ආන්නේ එහෙම කරනකොට අපි මේ කියන ධර්මයට අනුව හිතා ගන්න ඕනේ ඔන්න දැන් ඕකට ආශ්‍රවය ගලා හැරෙනවා. ඔය ආශ්‍රවය ඔන්න දැන් වැඩ කරනවා. ආශ්‍රව එනවා කියලා තේරුම් ගන්න. හැබැයි එතන තිබෙන අනිත් ඒ ලෝභ හිතේ තිබෙනා වූ ලෝභය ඇරෙනකොට ඒකේ තිබෙන වින්දනය ඒකේ ඒ ලෝභය වැඩ කරන හිතේ තියෙන පස්සය මානසිකාරය මේ දේවල් ඇවිල්ලා ඊළඟට හිත ඒව ඇවිල්ලා ආශ්‍රව ධර්ම නෙවෙයි අර ලෝභය කියන ඒ ආශ්‍රවයත් එක්ක එකට කික්වෙන් ගැටගැහි වැඩ කරන්නා වූ සම්පයුක්ත ධර්ම. ඒ නිසා ආශ්‍රව සම්පයුක්ත ධර්ම ඔය විදිහට තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ආශ්‍රව ගතිය දේශමූලික හිතේ තිබෙනවා. දේශමූල හිතේ ආශ්‍රවයන් තිබෙන්නේ මෝහය වශයෙන්. අර මේ ද්වේෂය ආශ්‍රව ධර්මයක් හැටියට පිළිම කතා කරන්නේ ද්වේෂය නිසා ලෝභය නිසා තමයි ද්වේෂය ඇති වෙන්නේ සමහර අවස්ථාවල.
ඒක නිසා මෝහයයි ලෝභයයි මුලින්ම කියන ද්වේෂී ආශ්‍රවයක් හැටිදගන්නේ බින්නා වූ මෝහ ස්වභාවයයි අවිද්‍යා ස්වභාවයයි. දෘෂ්ටිය ගන්නවා අනිත්‍යත්වය. ඉතින් අනිත් එක ආසව විපයුක්තක ධර්ම කියලා තව කොටසක් තියෙනවා. ආශ්‍රව ධර්මයන් නැති සම්බන්ධතාවයක්, ආශ්‍රව ධර්මයන් එක්කාසු වීම නැති ධර්ම තමයි ආශ්‍රව ධර්මයන් යෙදී නැති ධර්ම තමයි තිබෙනවා. දැන් මේ ලෝකෝත්තර සිත්වලට ගියන් පස්සේ කවදාකවත්ම මේ ආශ්‍රව ධර්මයන් ස්පර්ශ වීමක් නැහැ. ආශ්‍රව ධර්මයන් ඒකේ මිශ්‍ර වෙන්නේ නැහැ. තවත් එකක් වෙනවා හිතින් හිතට පොඩ්ඩක් වෙනස් වෙනවා. ආශ්‍රව විපයුක්තක ධර්ම කියනකොට හිතින් හිතට වෙනස් වෙනවා. දැන් මේ කියනවනේ අහේතුක සිත්වලක් තිබෙනවනේ, විපාක සිත්වලක් තිබෙනවනේ, මිශ්‍රණයක් නැති ගතියක් තියෙනවනේ. යම් කිසි හිතක දෘෂ්ටි ස්වභාවයක් නැද්ද? යම් කිසි හිතක මෝහ ස්වභාවයක් නැද්ද? යම් කිසි හිතක ලෝභ කරන ස්වභාවයක් නැද්ද? ඒවා එක්ක නැති ආශ්‍රව ධර්මයන් එක්ක ස්පර්ශයක් නැති ධර්ම වලට කියනවා ආසව විපයුක්ත අයින් වෙච්ච ධර්ම ස්වභාව කියලා. මේවා සත්‍ය නොවන, පුජ්‍යල නොවන, ජීව නොවන, ආත්ම නොවන හුදෙක් ධර්ම ගති මාත්‍රා පමණයි. නිකන් ධර්ම මාත්‍රා පමණයි. අපේ තිබෙනා වූ අවිද්‍යාවේ තිබෙන අවිද්‍යා ආශ්‍රවයේ තියෙන බලවත්කම හින්දාවෙන් රංචුවක්, ධර්ම රාශියක්, ධර්ම රංචුවක් එකට අරගෙන ඒ එකට තිබෙන කුදිය එකාස් කරලා ඒකට මේ යම්කිසි අදහසක් හවාගෙන ඉන්න. ඒ අදහස හවාගෙන ඉන්නේ හරි අනිත්‍යමාර්ගය තියෙන අපිට තියෙන. හැබැයි ඒ වුණාට ප්‍රඥාව වැඩෙන්න හොඳට තේරුම් යනවා අපිට මේකේ තිබෙන්නේ එකතු වෙච්ච එක රංචුවක වැඩ කරන වෙන ස්වરૂප තිබෙනා වූ ධර්ම ගති කියලා. ආශ්‍රව සම්පයුක්තක ධර්ම, ආශ්‍රව විපයුක්තක ධර්ම ඔය විදිහට හඳුනා ගන්න පුළුවන්. තවත් තියෙනවා මේ ධර්මතා දෙකක් අපි බලනවා. අපි අර වරින් වර කියවනේ ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, සත්‍ය වශයෙන් බලනවායි කියලා. ඒ වාගේ තිබෙනා වූ අන්තර්ගත ඒ වගේම මේ වගේ මේ ධර්ම මේ වගේ සත්‍ය මොකද්ද? ඒක මේ පින්වතුන්ට දැන් අපි ගොඩාක් පාඩම් කියලා තියෙන නිසා මේකෙන් අහුල ගන්න අමාරු වෙන එකක් නෑ කියලා අපේ විශ්වාසයක් තියෙනවා. චතුරාර්ය සත්‍යයේ තියෙන අර ගණන් ඔය ආශ්‍රව ධර්මයයි, අනාශ්‍රව ධර්මයයි, ආශ්‍රව සම්පයුක්ත, ආශ්‍රව විපයුක්ත කියන ඒ වගේ එක්කාසු වෙච්ච සිත්වල තිබෙනා වූ චෛතසිකයේදී මේ අඩු වැඩියයි ඒකට යොදන්නා වූ අර ආශ්‍රව ධර්මාදී මූල ධර්මය වෙනස් වුණාට නැත්නම් අනිත් ඒවා ඔය චතුරාර්ය සත්‍ය බැලීම වශයෙන් ගියන් පස්සේ ඒක අර ඉස්සෙල්ලා බැලුවා වගේම තමයි. ස්කන්ධ බැලු අර ඉස්සෙල්ලා කොටස් කරගත්තා වගේම තමයි. ඒක නිසා ඒක අමාරුවක් වෙන්නේ නැtei කියලා අපි හිතනවා. තවත් එකක් තිබෙනවා අපි ඉස්සරහට ගියාන් පස්සේ මේ ආශ්‍රව කියන වචනේ යටතේ ආශ්‍රව ධර්ම, සාසව ධර්ම, ආසව සම්පයුක්ත ධර්ම, ආසව සාසව කියලා දෙකක් තිබෙනවා. අපි ඒකත් ඉස්සරහදී හිතමු. මේ ආසව කියන වචනේ එක්කාසු වෙලා තිබෙනවා ධර්ම පහක් කියලා. මාතෘකා පහක් තියෙනවා. 10ක් තියෙනවා.
ඒකේ මෙන්න මෙහෙම කුත් තියෙනවා. ප්‍රශ්න අහන්න ඒක තේරුම් ගන්න පුළුවන්. ආශ්‍රවාචේව ධම්මා සාසවාච. සාසවාචේව ධම්මා නෝ ආසවා. වචන යෙදීමේදී හරිම කිට්ටු ගතියක්, ඒකාකාර ගතියක් තියෙනවා. මේ ඇයි මෙහෙම කිව්වේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ආසවාචේව ධම්මා සාසවාච. මේකේ සාමාන්‍ය තේරුම තමයි ධර්මයක් තියෙනවා, ඒක ආශ්‍රවයේ යකුත් වෙනවා. ඒ කියන්නේ ධර්මයක් තමයි ආශ්‍රව. ආශ්‍රවාචේව ධම්මා. හැබැයි මේ ධර්මය වැඩ කරන්න, ක්‍රියාත්මක කරන්න යන්නේ තවත් ආශ්‍රව ධර්මයක් එක්ක. එතකොට ඒක සාසවත්ය. ලෝභ හිතක තියෙනවා ලෝභයයි මෝහයයි දෙක. ලෝභයයි මෝහය සමහරට දෘෂ්ටියක් තියෙනවා. එතකොට වෙන්නේ ලෝභය ගත්තම ලෝභය තනිකරව ලෝභය නිසා ඒක ආශ්‍රය, කාමාශ්‍රයක් එක ආශ්‍රව ධර්මයක්. හැබැයි මේ ආශ්‍රව ධර්මය තනියෙන් නෙවෙයි ඉන්නේ. තවත් ඒකට අරමුණු වෙනවා. එතකොට වෙනවා ඒක ක්‍රියාත්මක වෙනකොට අරමුණු කිරීම වශයෙන් වෙන්නේ ආශ්‍රව ධර්මයකට අරමුණු කරනවා. ඔබ තේරුම් ගන්නට වෙන මෙහෙම පොඩි උදාහරණයක් හිතාගත්තොත් හොඳයි. මේ සමහර අයට මේ ලෝභයටත් ලෝභ කරනවා. ඒ ලෝභයටත් ලෝභ ගති තියෙනවා. කවුරුත් ලෝභ කරන්නේ නැත්නම් එයාට ලෝභය හදලා දෙන්න මහන්සි ගන්නවා. අපි හිතමු සරලව මිනිස්සෙකුට මේ ඇඳුමක් හොඳට අඳින්න ඒ තරම් ප්‍රයත්නමාපයක් නැහැ. ඒක සාමාන්‍ය තියෙන එකක්. වැදගෙන යනවා. ඒ මිනිස්යාට ඉතින් ඒ තරම් වැඩි ලෝභයකාරකක් මේකක් නැහැ. තව කෙනෙක් ඉන්නවා එයාට ටික ලෝභයක් තියෙනවා. එයා කැමති මේ මිනිස්යාගේ හිතේ ලෝභයක් ගොඩනගන්න. එතකොට මේ ලෝභය අර පළවෙනි දෙවෙනි කිනාගේ ලෝභ හිතට වැඩ කරන්න, ක්‍රියාත්මක වෙන්න, ගොඩනගන්න අවශ්‍යලා තියෙන අනිත් එක්කෙනාගේ ලෝභයක්මයි. එතකොට ලෝභයටම මේ අරමුණු වෙනවා. සමහර වෙලාවට ඔය මේක උදාහරණයක්. සමහර වෙයි ඉඩකඩම් වලට එහෙම ඒ තරම්ම වැඩි හිත ප්‍රේමානාපයක් නැහැ. ඔය කමන්නේ මහා පොළොවේ කියලා අතහැරලා දාලා ඉන්නවා. සමහර වෙලාවට ඉන්න තමන්ගේ නෑදෑයෝ සහෝදර සහෝදරාදී ගිහිල්ලා තමන්ගේ අයිතිය නේද ගිහිල්ලා ඒවා ගන්න ඕනේ, තමන්ට පවර ගන්න ඕනේ කියලා එහෙම අනිත් එක්කෙනාගේ ලෝභයක් හදලා දෙනවා. ඔය වගේ දේවල් කරනකොට ලෝභය ක්‍රියාත්මක කරන්නේ වෙන්නේ එක්කෙනෙකුගේ ලෝභය වැඩ කරන්නේ තවත් කෙනෙකුගේ ලෝභයක් නිෂ්පාදනය කරන්නට, ඒක අල්ලගෙන ඒක අරමුණු කරගෙන. එතකොට එවැනි අවස්ථාවලදී ඒක උදාහරණයක් හැටියට කිව්වේ මේ තවත් එකක් තමයි Tamanට හිතේ පහළවන්නා වූ ලෝභය ආශ්‍රව ධර්මය අනාගතයේ ලෝභයක් හැදෙන්න ඇති වුණොත් හොඳයි කියලා මට මේ විදිහට හිතනවා නම් හොඳයි, මේ විදිහට කරගන්න ඕනේ කියලා ලෝභයට ලෝභ කරනවා. ඒ නිසා ලෝභයේ තේරුම් ගන්නට බැරි වෙලා යනවා. ඒක අවිද්‍යාව වෙනවා. ඒ නිසා ආශ්‍රව ධර්මයකුත් වෙනවා. ඒ වගේම ආශ්‍රව ධර්මයක්ම අරමුණු කරන්නා වූ ධර්මයකුත් වෙනවා. එවැනි අවස්ථාවලදී තමයි ආසවාචේව ධම්මා සාසවාචය කියලා කියන්නේ.
ආශ්‍රව ධර්මයකුත් වෙනවා ආශ්‍රව ධර්මයන් අරමුණු කරන්නා වූ ධර්මයකුත් වෙනවා. ඒවා නිකන් ධර්ම ස්වභාව පමණයි. ඊළඟට තියෙනවා මේ ශාසනාචේව ධම්මා. ඒ කියන්නේ ආශ්‍රව ධර්මයන්ට අරමුණු වෙනවා. හැබැයි ඒවා ආශ්‍රව ධර්මයන් අරමුණු වෙන දේ ආශ්‍රව ධර්මයක් නෙවෙයි. ඒක කොහොමද අපි තේරුම් ගන්න? ඒක මෙහෙම වුණොත් හොඳයි. අපි හිතමු කවුරු හරි මේ හොඳට භාවනා කරලා මේ හොඳට ප්‍රඥාව වඩ아가න ශ්‍රද්ධාව හදාගෙන හොඳට ශ්‍රද්ධාව මතුවෙලා හොඳට සමාධිය හදාගෙන ඉන්නවා. ඕක අහන්න ලැබෙනවා අපිට. අහන්න ලැබුණාන් පස්සේ අපි ඒ ප්‍රඥාව අපි ඕන කරනවා අපිට. අපි ඒකට ලෝභ කරනවා. ඒ සමාධිය අපිට ඕන කරනවා, ලෝභ කරනවා. ඒ ශ්‍රද්ධාව අපිට ඕන කරනවා, ලෝභ කරනවා. එතකොට වෙන්නේ ලෝභ කරනවා කියලා කියන එක ආශ්‍රව ධර්මයක්. ඒ ලෝභීත්වය පහළ වෙන්නා වූ අවිද්‍යාවත් ආශ්‍රව ධර්මයක්. ඒක නිසා ඒකට අරමුණු වෙනවා. අරමුණු වීම වශයෙන් ආශ්‍රව ධර්මයන්ට අරමුණු වන්නා වූ වෙනවා. හැබැයි අරමුණු දැන් ලෝභය කරන්නේ හිතකින් ලෝභ හිතෙන් ලෝභයෙන් හැබැයි ලෝභ කිරිනදී ඇවිල්ලා ලෝභයක් නෙවෙයි. ආශ්‍රව ධර්මයක් නෙවෙයි. ආශ්‍රව ධර්මයක් නොවන දෙයකට ආශ්‍රව ධර්මයක් කලක්. ආනි එවැනි අවස්ථාවකදී කියනවා සාසවාචේ ධම්මා නෝ ආශ්‍රව. ආශ්‍රව ධර්මයක් එක්ක බොහොම සමානකම් පවතිනා වූ ධර්ම. ඊළඟට ඒ ධර්මය තමයි ගන්න තියෙන්නේ ලෞකික වශයෙන් තිබෙනා වූ සිත් 81 ඔය සඳහා ඉදිරිපත් වෙනවා. ඊළඟට චෛතසික ධර්ම අර 40 තිබෙනවා. ආශ්‍රව ධර්මයන් අයින් කරාන් පස්සේ 49ක් තියෙනවා. අන්තිම රූප ධර්ම 28ක් තිබෙනවා. මෙන්න මේ ටික තමයි ඔය ආශ්‍රව ධර්ම අනාශ්‍රව ආශ්‍රවාචීව ධර්ම අනාශ්‍රව සාසවාච කියන තැන අපි සලකන්නේ. හොඳයි, මම මේ වෙලාව වෙනකොට මේ පින්වතුන්ට යම්කිසි මේ ආශ්‍රව ධර්ම යුගල කතා කිරීම තුළ යම්කිසි ප්‍රමාණයක් මේ පින්වතුන්ට මතක් කරගන්න. මේකේ සමානකම් තියෙනවා. ඒ තමයි ශාස්ත්‍රව ආශ්‍රව සම්පයුක්ත කියන ගති. වචනවල පොඩි සමාන හැඩකුත් හඩකුත් තිබෙනවා. හැබැයි මේවගේ තිබෙන ක්‍රියාකාරී ස්වභාවයන්ගේ වෙනස්කම් සහ සංයෝග වෙන ධර්මයන්ගේ වෙනස්කම් කියන්න තමයි සම්පයුක්ත ශාස්ත්‍රව කියන වචන යොදලා අනාසව සාසවාචීව ධම්මා ආසව සාසවාචීව ධම්මා නොආසව උන්වගේ වචන යොදලා තියෙනවා. ඒ නිසා මේ සමහර වෙලාවට කෙනෙකුට ඔය සමාන පද නිසා හඬ නිසා තේරුම් ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒක හිතන්නේ නැතුව Tamanට මේක හොඳට තේරුම් ගන්නට තේරුම් ඒවා කියලා අධිෂ්ඨානෙක කරගෙන කලබල වෙන්නේ නැතුව හොඳට ධර්මයේ ඉතර බලන්න. එතකොට Tamanට ඔය අපි කිව්වා වගේ වටහා ගන්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේවල් වෙන් කරගෙන හොඳට බැලුවනේ, දැක්කනේ, මෙනෙහි කරානේ. ඒ දැකපු දේ මෙනෙහි කරපු දේ තමයි අපේ ප්‍රඥා ආලෝකය අවදි කර ගැනීම සඳහා මේ විදිහට දේශනා කළේ. මම මේ මෙච්චරයි අද මේ වෙලාවට මේ පින්වතුන්ට මතක් කරන්නේ. මාතෘකා 3ක් කියලා 17 දක්වා 15යි 16යි 17යි
තමයි මම ඉදිරිපත් කරගත්තේ සමානකමක් තියෙනවා. අනාගතයේ ඉස්සරහ දවසක අපි අනිත් ටික කතා කරන්න පුළුවන් මේ මාතෘකාවට අපිට 5ක් වෙනවා 6ක් වෙනවා. ආශ්‍රව ධර්මයන්ගේ ඉගොල බෙදීමේදී අපි මේ වෙලාවේ මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා හැම එකක්ම ඔය විදිහට මානසිකාරේ නුවණින් බලලා දැකලා හැම දිනාටම මේ ධර්ම වල තිබෙනා වූ වෙනස්කම් විපරීත ස්වභාවයන් ඒ වගේ තිබෙන ලක්ෂණ ස්වභාවයන් හොඳට අවබෝධ කරගෙන ඒවට නොඇලී නොබැඳී ඒවා සම්පූර්ණයෙන්ම ධර්ම ස්වභාවය කියලා අතහැරලා දාලා හැම දිනාටම පරම ශාන්ත වූ නිවන සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සාදු 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 අදලාසිදී සුපුරුදු පද්දිම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත් අගනා ධර්ම කාණ්ඩයන් කීපයක් පැහැදිලි කරලා දුන්නා. දැන් අපිට පුළුවන් ඒ කාරණාවන් සම්බන්ධ කරගෙන අද දවසේදී ඉගෙනගත් කාරණාවන් පමණක් සම්බන්ධ කරගෙන සාකච්ඡාවකට යමු වෙන්න. මම ගෞරවයෙන් යොමු වෙන කැමති කල්යාණ මිත්‍රයින්ට තියෙනවා නම් කිසියම් දෙයක් පැහැදිලි කරගන්න ඉදිරිපත් වෙන්න. තිරුවන් සරණයි. අවසරයි මුදුනේ. ආස්තෝ සංසයුක්ත ධම්මා කියන එක සම්මතයේ කරකලා ඒක පොඩක් කියනවා වගේ ඒක හොඳයි. ආශ්‍රව සංපයුක්ත ධර්ම කියලා කියනවා මෙහෙම අපි හිතමු මේ උදාහරණයක් ඇටියට අපි මනුස්සයෝ ගන්නවා 12 දෙනෙක් අරගෙන ඒ 12 දෙනාටම පහළ වෙන්නේ මේ අකුසල් සිතුවිලි පහළ වෙනවා. ඒ 12 දෙනාම අපි 8 දෙනෙකුට පහළ වෙනවා ලෝභ සිතුවිලි 8 වර්ගයක. මනුෂ්‍ය දෙන්නෙකුට පහළ වෙනවා අඩු වැඩි වශයෙන් තරහ සිතුවිලි 2ක්, ද්වේෂ සිතුවිලි. තව දෙන්නෙකුට පහළ වෙනවා මෝහ සිතුවිලි. එතකොට මේ ලෝභ සිතුවිලි පහළ වෙන 8 දෙනෙක් ඉන්නවා, ද්වේෂ සිතුවිලි පහළ වෙන දෙන්නෙක් ඉන්නවා, මෝහ සිතුවිලි පහළ වෙන දෙන්නෙක් ඉන්නවා. අපි මේ 8 දෙනා පිළිබඳව හිතනවා වාර 8කදී. එහෙම නැත්නම් අපි හිතමු අපි මේ එක වතාවකට එක මිනිහෙක් ගැන හිතනවා. ඒ වගේ අද 8 අවස්ථාවක් 12 අවස්ථාවක් අපි මේ 12 දෙනා ගැන හිතන්නේ. එකම වෙලා අපිට එක පාර්ට එකිනෙකෙන් හිතා ගන්න බෑනේ. දැන් මේ මාතෘකාව යටතේ මේ විදිහට බලන්න. පළවෙනි කෙනාගේ හිතේ වැඩ කරනවා සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත සසංකාරික හිත ලෝභය. බලන්න සෝමනස්ස සහගතයි ditthිගත සම්පයුක්තයි අසංකාරිකයි. ඒකේ තියෙනවා මේ ditthිගත සම්පයුක්තයි කියනකොටම දෘෂ්ටිය තියෙනවා. ඒ කියන්නේ ඔය වරදවා වටහා ගන්න වැරදි අදහස කියන වැරදි වරද්දලා ගන්න ගැතිය තියෙන ditthිගත සම්පයුක්තයි කියලා කියන්නේ ඒකයි. ඒ දෘෂ්ටිය කියන ඒ සම්පූර්ණ ගතිය ඒක දෘෂ්ටි චෛතසිකේ වැඩ කරන. ඔය නමින් කියන්නේ ditthිගත සම්පූර්ණ කියලා කියන්නේ ඔය චෛතසිකේ වේදුනා කියන එක. ලෝභයක් තියෙනවා. ලෝභ මූලිකයි. දැන් දෙකයි. දැන් බලන්න ලෝභයක් තිබෙනවා, දෘෂ්ටියක් තිබෙනවා. ලෝභය යම්කිසි තැනක ඇද්ද, දෘෂ්ටිය යම්කිසි තැනක ඇද්ද,
අනිවාර්යයෙන්ම අනිත් නියෝජනය කරන ධර්මයේ තියෙනවා. ඒ තමයි මේ මෝහය, අවිද්‍යාව මේ එනවා. දැන් උතන තුනක් තියෙනවා. ඔය තුන් දෙනාම ඇවිල්ලා මේ ආශ්‍රවයි. ඔය තුන් දෙනාම ආශ්‍රවයි. එතකොට ලෝභ මූල හිතක ඔය තුන් දෙනා විතරක් නෙවෙයි වැඩ කරන්නේ. අනෙක් තව චෛතසික ධර්ම සමූහයක් එනවා. අපි උදාහරණයකට ගත්තා, අපි 25ක් විතර ගත්තනේ. ඉතින් මේ චෛතසික 25 අපි චෛතසික ධර්ම 25යි. ඔය ලෝභ මූලයේ හිතේ අපි උදාහරණයක් කරගත්තොත් එහෙනම් වැඩ කරන චෛතසික ධර්ම 25යි කියමුකෝ. මේ චෛතසික ධර්ම 25න් ලෝභය අයින් කරන්න ඕනේ. ඒක ආශ්‍රවයක් ඉන්නවා. දෘෂ්ටි අයින් කරන්න ඕනේ. ඒක ආශ්‍රවයක් ඉන්නවා. මෝහය අයින් කරන්න ඕනේ. ඒක ආශ්‍රවයක් ඉන්නවා. මේ තුන් දෙනා මේ 25න් 25 රංචුවෙන් චෛතසික චිත්තගති ගොඩෙන් චිත්තගති රංචුවෙන් මේ තුන් දෙනා අයින් කර ගන්නවා. අයින් කරගෙන මේ තුන් දෙනාට අපි කියනවා මේවා තමයි ආශ්‍රව ධර්මයෝ කියලා. ආශ්‍රව ධර්මයෝ. ඊළඟට අනෙක් 25 අනෙක් 22 දෙනා පැත්ත බලනවා. ඒ 20 දෙන්න දිහා බැලුවයින් පස්සේ ඒ 20 දෙනාම මේ තුන් දෙනා අතහැරලා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ලෝභ සිතක වැඩ කරන වේදනාවට, ස්පර්ශයට, ඊළඟට සංඥාව, චේතනාව, ඒකාග්‍රතාව, චිත්ත ඒකාග්‍රතාව, මානසිකාර ඔය විතක්ක ਵਿਚාර අනිත් ඔය චෛතසික ධර්ම 22ේම ලෝභය ගෑවිලා තියෙනවා. පිළිගඳ වගේ ගෑවිලා තියෙනවා. දෘෂ්ටිය ගෑවිලා හැවරිලා තියෙනවා. මෝහය ගෑවිලා හැවරිලා තියෙනවා. ඒ නිසා මේ ලෝභයයි මේ දෘෂ්ටියයි මේ අවිද්‍යාවයි කියන එක ආශ්‍රව ධර්මයන් හැටියට වෙන් කරලා අයින් කරලා තේරුම් ගත්තට මේවා වැඩ කරන්නේ ඒක රංචුවකට නිසා මේ තුන් දෙනා එක්ක ඉන්නේ හින්දා අනිත් 20 දෙනාටම කියන මෙන්න මෙහෙම නමක්. ඔය 20 දෙනා ආශ්‍රවකාරයොත් එක්ක ඉන්න ධර්ම කියලා. ආශ්‍රවකාරයොත් එක්ක ඉන්න. ආශ්‍රව සම්පයුක්තා ධම්මා කියලා කියන්නේ ඔය 20 දෙනාටයි. හේතුව නරක ආශ්‍රව ධර්මයන් ඇසුරු කරන්නා වූ අය කියන එකයි. ඒ නිසා ලෝභ මූල හිතේ තිබෙනා වූ චෛතසික ධර්ම සමූහයේ ආශ්‍රව ධර්මයන් අයින් කරායින් පස්සේ අනිත්‍ය ඔක්කොම ආශ්‍රව ධර්මයන් එක්ක ඉන්න ධර්ම. ඔබ තේරුණානේ? හොඳයි. තනක අවතරයි තනස් දැන් එතන දැන් ගුවන් සඳහන් කළා මේ ආශ්‍රව ධර්ම කියන්නේ ලෝභ දෘෂ්ටි සමෝහ කියන විදක්ක ගන්න. ඒතකොට දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් දැන් මට යම් කිසි ඇහැට යම් රූපයක් ගැටෙනකොට එතන මම ඒක එතන අත් වශයෙන්ම දැන් අපි පරමාර්ථ වශයෙන් ගන්නවා නම් ඇහැට වැටෙන්නේ වර්ණ රූපේ පමණයි, උපාදාය රූපේ පමණයි. ඒ උපාදාය රූපය ඇහැට වැටෙනවා මම ඒක එතන මගේ තියෙන මුදනක්කම නිසා මගේ තියෙන අවිද්‍යාව නිසා මම ඒක රූපයක් දෙයක් නැත්නම් පුද්ගලික සත්ත්ව පුද්ගල ජීව එහෙම නැත්නම් දෙයක් විදිහට ගැනීමේදී ඇති වෙනවා ඒ ආශ්‍රවයන් නිසායි ඒක ඇති වෙන්නේ කියලා මම හිතන එහෙම නැත්නම් එතන යෙදෙන්නේ මේ කියන ආශ්‍රවයන්ද නැත්නම් තව එතන ඒක වැඩි දෙයක් එදෙනවා සමහරවිට පොඩ්ඩක් ඒක කොහොමද පැහැදිලි කරගන්න තේරුම් ගන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙනවා. ලෝභය කියන එක ඉස්සරහට ගියත් ලෝභයයි පිටිපස්සට හැරිලා ලෝභ කරත් ලෝභයයි වර්තමානයේ ඒ වෙලාවේ තියෙන එකට ලෝභ කරත් ලෝභයයි. ඒක නිසා ආශ්‍රව කියන ඔය ලෝභය කියන එක ආශ්‍රව ධර්මයන් හැටියට එනකොට
ඒ ලෝභය කියන එක අතීතයට හැරුණයි කියලා වර්තමානයේ තියෙන දෙයකට කියලා අනාගතයට හැරුණයි කියලා කතා කිරීමේ භාෂාව වෙනස් වුණාට ආශ්‍රව ධර්මයන් කියන එකේ ආශ්‍රව ගතිය වෙනස් වෙන්නේ. ඒක නිසා ඒ මොන තැනක වුණත් ඔය ගලන්නේ ආශ්‍රව වැඩ කරන්නේ ආශ්‍රව ධර්ම තමයි. ඒ විස්තර කරනකොට විස්තර කරන්නේ මෙහෙම එකක් තියෙනවා. ඒක හරියටම පදම් කරලා ගන්න මෙහෙම. ඔය චිත්ත වීති ගැන කතා කරන්නේ අපි. ඔය පටලවෙන තැනක් තමයි චිත්ත වීතියක අමුවේ බැලුවාම භවංග සිතේ අවිද්‍යාව ක්‍රියාත්මක නැහැ. භවංග සිතේ එහෙම බලවත් විදියට ඒ කියන්නේ ලෝභයක ක්‍රියාත්මක නැහැ. එවැනි තැනකින් තමයි ඒව විපාකනේ. විපාක සිතක් තියෙන තැනනේ. ඒකෙන් මතුවලා තමයි එන්නේ. පංචද්වාරාවජනේ නැහැ. ඒවා ක්‍රියා ස්වභාව. අනිත් එක පංචද්වාරාවජනෙන් අනිත් පැත්තට ගියන් පස්සේ කට්ටයක් පන්නනකොට තව චක්කු විඥානය හරි සෝත විඥානය හරි ගාන ජීවා කාය විඥානය පාළ වෙනවා. ඕවාගේ අස්සෙත් ලෝභය කියන එක පහළ වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම චක්කු විඥානයේ පහළ වෙන්නේ පස්සයයි වේදනාවයි සංඥාවයි චේතනාවයි ඒකාග්‍රතාවයි ජීවිතේන්ද්‍රිය ගතිය මානසිකාර ධර්ම ස්වභාවය කියන හල ඒ සමූහයේ රංචුව පමණයි. ඒ නිසා ලෝභ නැහැ එතන. දෘෂ්ටි වැඩ කරන්නේ නැහැ. අවිද්‍යාව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා එතනදී ක්‍රියාත්මක වීම වශයෙන් නැත. තව ටිකක් ඉස්සරහට යනකොට ඔන්න ලෝභය දෘෂ්ටිය ඔන්න අර අලුගසා දාගෙන එනවා. මොකද්ද ඒ වීතියේ තිබෙන ලෝභ මේ ජවන් සිත් අස්සට එනවා. ජවන් සිත් අස්සේ ඒ විලාවේ මේ වස්තු රූපය ආධාර කරගෙන ජවන් සිත් වැඩ කරනවා. ඊට පස්සේ තව ටිකක් මේ ඉස්සෙල්ලා ආපු මේ ගතිය චිත්ත වීති තව 4-5ක් විතර යනකොට ඔය ඉස්සෙල්ලාම කැකැල්ලා ආපු ඒ ගතිය යන්තම් ඒ කියන ලාටු ගතිය හොඳටම මේ වැඩිලා ගිහිල්ලා ඊට පස්සේ මේක කා ගන්නවා. ඇත්ත වශයෙන්ම හොඳට වැඩෙන තැන තමයි අර එහෙම අරමුණ හුත්තට හිතලා තදින් ග්‍රහණය කරගන්න තැන. ඒකේ මුලින් ඉන්නේ ඒක ඩෙවලොප්මන්ට් වෙන්නා වූ ගතියයි. ඒක අපි චිත්ත වීති කතා කරනකොට ඒක කියලා තියෙනවා. හැබැයි මුලින් එන ඒ ගතිය මුලින් ලෝභය කියන එක මුලට ආවා. ලෝභය කියන එක මැදට ආවා. ලෝභය කියන එක අනාගතයට ගියත් ලෝභය කියන එක අතීතයේ පැත්තට හැරුණත් ආශ්‍රව ගතියෙන් නම් මිදෙන්නේ නැහැ. ඒ මූල ධර්ම ස්වභාවය හිතේනවා. එල්ලන්සර් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සන්නත් නමේ විනාඩි 17ක් පහුවෙලා තියෙනවා. නමේ පස්සේ වෙලා ඔබ වහන්සේගේ කල්පනාව කොහොමද සන්නත් මම පොඩි පණිඩයක් අනිත් පැත්තෙන් එවුවා. මේ අපිට දැන් සාකච්ඡාව නතර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ මට්ටමට අපි බදාද නැවත හමු වෙන කල්පනා කරගෙන ඒකත් හොඳයි මාත් මේ පැත්තේ මේ අද මේ කඳුළු වලට හිම වැටලා තියෙන්නේ. එහෙමයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ මට කාරණා පැහැදිලි කළා කලින් ඒ නිසා අපි මේ කල්යාණ මිත්‍රන්ට කියන කිව්වා මේ මම කලින් බලාපොරොත්තු වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාකච්ඡා කාලෙකින් පස්සේ සාකච්ඡාවෙන් ඉවත් වෙමින් පස්සේ අපිට තවදුරටත් මේ කාරණා සාකච්ඡාවකට ගන්න පුළුවන් කියලා
එනිසා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට දැන් අද දවසින් සමුදෙමු. කල්‍යාණ මිත්‍රෝ කැමති නම් කල්‍යාණ මිත්‍රෝ අත සාකච්ඡාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සාකච්ඡාව මෙතන නිමා කරලා බදාදා දවසේදී නැවතත් ස්වාමීන් වහන්සේ සමග මුණ ගැසෙන්න පුළුවන්. ඒ වගේම සිකුරාදා දවසේ සාකච්ඡාවේදී අපිට මාතෘකාවක් හම්බුණා කියලා මම කල්පනා කරනවා. ස්වාමීන් වහන්සේ මේ මාතෘකාව ආශ්‍රව ධර්ම සම්බන්ධ කරගෙන අපිට බොහොම ගැඹුරු කාරණා කතා කරපු නිසා ඒවත් අපි ආශ්‍රව ගැන කලින් කතා කරලා තියෙනවා සූත්‍ර ආශ්‍රයෙන් වගේ දේවල්. ඒවත් එකතු කරලා අපිට සිකුරාදා සාකච්ඡා කරන්න පුළුවන්. මේ ඉතින් එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදී වහන්සේ අපි මෙතරම් දේශගුණ තත්ත්වයක් සුදුසු වෙලාවක වහන්සේ අපිට බොහෝ ධර්ම කාරණාවන් කියලා දුන්නා. අපි මේ තවදුරටත් වහන්සේ ඉන්න සූදානම් බවත් මම දන්නවා. එසේ නමුත් මම හිතනවා අපේ යුතුයකමක් වහන්සේට දැන් යන්න අවස්ථාව සලසදිනේ කියලා. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ වැඩසටහන සම්බන්ධ වෙච්ච සියලුම දෙනා වෙනුවෙන් ඒ වගේම ඉදිරි වැඩසටහන් ශ්‍රවණය කරන අනිත් සියලුම දෙනා වෙනුවෙන් වහන්සේට මම নমස්කාර කර සිටිනවා. මේ කුසල බලයෙන් වහන්සේට වහන්සේ පතන බෝධියකින් සත්‍ය අවබෝධය සඳහා කේවල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඉතින් අපි අද දවසේ මේ කාල වේලාව වලදී ඉතින් මේ ධර්මයේ අහුව සාකච්ඡා කරා. ඉතින් හැම දිනාටම ඉතින් මේ උතුම් ධර්ම මානසිකාරයේ නිවැරදිව හොඳට ඉදිරියට දියුණු කරගෙන ගිහිල්ලා ධර්මයක් සම්මුති වශයෙන් කතා කරනකොට ඒ ධර්මයේ කතා කරන සහ ඉදිරිපත් වෙන විදියයි ඒකම ධර්මයේ පරමාර්ථයට හරවා අනිත් පැත්තට ගහලා ඒ වගේම සිවුම් වලට බැලුවෙන් පස්සේ සත්ව සංඥාව නැති වෙලා ධර්ම ගතිය මතුවෙන ආකාරයට ඒවා මෙනෙහි කරලා තේරුම් ගන්නට හැම දිනාටම මේ ධර්මය මෙනෙහි කිරීම උපකාරයක් වේවා. ඒ වගේම පරමාර්ථ ධර්ම සම්මුති ධර්ම වෙන වෙනම තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ධාතු ස්වභාවයට හොඳට හිත හසුරුවා ඒ තුල සත්පුද්ගල සංඥාව නැති බව හොඳට වටහාගෙන නොඇලී නොබැඳී සෑම දිනාටම ආරමේ ධර්ම ශක්තිය දිනු කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන මේ උතුම් වැඩසටහන සංවිධානය කරගෙන ලෝකයාට කල්යාණ මිත්‍රත්වයෙන් ඉදිරිපත් කළ මහා ධර්මමය මෙහෙවරක් කරන්නා වූ පින්වත් ලලිත් දරුවත් මහත්මයාට ඒ වගේම ඒ පෞලේ සෑම දිනාටමත් මේ සෑම සතියකම බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් මේ ධර්මයේ ඉදිරිපත් කළා මේ කතා කරන සාකච්ඡා කරන මේ පින්වත් සෑම දිනාටමත් එම ආත්මරුන්ට මහත්මිය සෑම දිනාටමත් මේ ගුවන් විදුලිය හරහා ආසාගෙන සිටින සෑම දිනාටමත් මේ පින් බලෙන් උතුම් නිර්වාණ ධාතු සුවසේ අවබෝධ වේවා. සාදු සාදු සාදු. සීලවන්තන් ගුණවන්තන් පුණ්‍යවන්තන් දුර්ලභේන මයරත්න සම්පතන් නමः සාරිපුත්තාදිතේ ආගතම් පටිපටි සද්දා සීල සාදු සාදු සාදු.